මේ බුද්ධ දේශනාවේ නම ඉට්ඨ ධම්ම සූත්‍රය. පංච ඉට්ඨ ධම්ම සූත්‍රය. මේකේ අපි ආශා කරන කරුණු පහක් ගැන ඒ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් මම කල්පනා කළා මේ පාලියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියලා සිංහලෙන් තෝරලා දෙන්න. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච රට ඉන්දියාවනේ. ඒ රටේ මම අවුරුදු 15ක් විතර වාසය කළා. ඉන්දිය මිනිසුත් එක්ක මම ජීවත් වුණා. ඒ මිනිසුන්ගේ අදහස් ආකල්ප ඒ රටේ තියෙන සංස්කෘතිය හරි විශාල එකක්. අපේ රටේ එහෙම එකක් නැහැ. අපේ රට බොහොම පුංචි පොඩි ජනයා ඉන්න පුංචි දෙයකටත් කරකවලා ගන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක්. දැන් ඔබ දන්නවා මම ඔබට කියන්නම් මේ ඉන්දියානු ටෙලි නාට්‍ය ආපු ගමන් මේ රටේ මිනිස්සුන්ට රැල්ල වගේ යනවනේ. මතකද කලින් ආවේ නයි ගැන කතා. ඉන්දියාවට එහෙම නෙමෙයි. ඉන්දියාවට දැනෙන්නේ විශාල රටක්. ඒ රටේ තාමත් මිනිස්සුන්ගේ අර බුද්ධ දේශනාවේ තියෙනවනේ අත්තකිලමතාන යෝගී කියලා සිරුරට දුක් දීම, විමුක්තිය පතා සිරුරට දුක් දීම තාමත් මේ මිනිස්සු කරනවා. බුද්ධ කාලේ ජීවත් වෙච්ච නිගණ්ඨයෝ තාමත් ඉන්නවා. නිගණ්ඨනාථ පුත්‍රගේ ඒ පරම්පරා තාමත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන් උනේ ඒ මිනිස්සුගේ දෘෂ්ටිය තියෙනවා ආත්මවාදය. ඉන්දියාවේ පුදුම රටක්. ඒක බුද්ධ දේශනාවල් කියනකොට තේරෙනවා. හරියට මිනිස්සු රණ්ඩු කරගත්ත ආත්මය කියන වචනෙත් එක්ක. ඒ කිව්වේ අපි ඒ මිනිස්සු කිව්වේ මහා බ්‍රහ්මයා මේ ලෝක සත්‍යය මවලා තියෙනවා. මවද්දී ඒ මහා බ්‍රහ්මයා මේ ලෝක සත්‍යයේ ජීවිතය අස්සට දැම්මා විනාශ නොවන දෙයක්. ඒක තමයි ආත්මය. මරුණට පස්සේ ආත්මේ මහා බ්‍රහ්මයා ගාවට යනවා. ওই වගේ කතා තමයි මේ මිනිස්සු අහලා තියෙන්නේ. ඒ ASCII මිනිස්සු විමුක්තියකුත් හොයනවා. ඉතින් පින්වත්නි ඉන්දියානු සමාජය ගත්තොත් අපිට මේ බුද්ධ දේශනා කියවද්දී හරියට තේරෙනවා ඉන්දියන් මිනිස්සුන්ට මේක දේශනා කරපු බව. එක එක දෘෂ්ටි, එක එක මතවාද බුද්ධ කාලේ හිටියා එක එක ශාස්ත්‍රූවරු අදත් ඒ වගේ මත ඉන්දියාවේ තියෙනවා. ඉතින් ඉන්දියාවේ වාසය කරපු කෙනෙකුට තමයි ඒකේ ඒ පරිසරය තේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී සවැත් නුවරින් චාරිකාව පටන් ගත්තාම උන්වහන්සේ එතනින් වඩිනවා මල්ල රටට. කුසිනාරාව තිබුණේ. එතනින් වඩිනවා මගධයට. එහෙම නැත්නම් එතනින් වඩිනවා මේ සාකේතයට. එතනින් වඩිනවා කාසි ජනපදයට. එහෙම චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කළා. ආයේ උන්වහන්සේ වඩිනවා පස් කාලයකට බොහෝ විට වඩිනවා සවැත් නුවර. සවැත් නුවර සිටිද්දී සවැත් නුවර ජේතවනාරාමයේ හදලා පූජා කරපු සිටුතුමා අනාථපිණ්ඩික ගෘහපතිතුමා එදා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. ඉතින් මේ අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. දැන් ඔබට සෝවාන් වුණා කිව්වහම සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා ලක්ෂණ කීපයක්. මම ඔබට චුට්ටක් විනාඩියක් එකක් තෝරන්නම්. සෝවාන් කියන වචනේ
සිංහල වචනේ. ඒකේ පාලි වචනේ සෝතාපන්න. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ පැමුණුණා. යම් කිසි කෙනෙක් ගිහි වේවා පැවිදි වේවා ධර්මයේ අවබෝධ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වුණාද යාගේ ජීවිතේ එයාට කියනවා සෝතාපන්න. සිංහලෙන් කියනවා සෝවාන්. සෝවාන් වෙච්ච කෙනෙකුට ප්‍රධාන ලක්ෂණ 4ක් පිළිටනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ කෙනා තුළ යම් ප්‍රසාදයක් පැහැදීමක් ඇද්ද කිසිම කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. එක එක කරුණු කියලා ඒ පැහැදීම නැති කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකද සෝවාන් වෙන්න මේ සෝතාපන්න වීමේදී එයා ඉස්සල්ලාම නැති කරනෝනේ සක්කාය දෘෂ්ටිය කියලා එකක්. සක්කාය දෘෂ්ටිය කියන්නේ ආත්ම දෘෂ්ටිය. දෘෂ්ටිය කියලා කියන්නේ මතේ. එහෙම නැත්නම් ඒකට කිව්වොත් හැඟීම. එහෙම නැත්නම් දකින්න කෝණේ. දැන් අපි ජීවත් වෙද්දී අපිට නිකන් මට අයිති දේවල් මගේ දේවල් කියලා අපි කොහෙන් ගත්තත් අර මම කියන හැඟීමක් තියෙනවනේ. සෝතාපන්න වෙන කෙනෙකුට මේ සියලු දේවල් අනිත්‍යයි කියලා වැටහෙනවා. සියලු දේවල් දුකයි කියලා වැටහෙනවා. සියලු දේවල් අනාත්මයි ආත්මයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ කියලා වැටහෙනවා. මේ අනිත්‍යයි අනිත්‍ය කියන්නේ ඔක්කොම නැසින සුළුයි කියලා වැටහෙනවා. මේ වැටහීමත් එක්ක ත්‍රිලක්ෂණේ වැටහීමත් එක්ක තමයි ඒ කෙනාට මේ හේතුඵල ධර්ම වැටහෙන්නේ. ඉතින් එහෙම කෙනාට ධර්මයේ කෙරෙහි පැහැදීමක් එනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමක් එනවා. එතකොට ඒ කෙනාගේ තෙරුවන් සරණ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි නිකන් ව්‍යවහාරයට කිව්වොත් දැන් අම්මලාගේ තාත්තලාගේ දරුසිනේහි දැන් පුංචි දරුවන්ට අම්මලා තාත්තලා ගැහුවට බැන්නට ඒ අම්මා තාත්තාගේ තියෙනවා දරුසිනේ කියලා එකක්. ඒ දරුසිනේ තියෙන්නේ සම්මස්නහර විදගෙන ගිහින් ඇට විදගෙන ගිහින් ඇට මිදුළු වල. දරුසිනේ ගැන කතාවක් තියෙනවා. එක මුරණ්ඩු පුතෙක් හිටියා. මේ පුතා හිතුවක්කාරයි. මේ පුතා කැලේ වනාන්තරයට යනවා එපා කියද්දි. අම්මා කියනවා පුතේ යන්න එපා. අහන්නේ. එතකොට අම්මා කියනවා කොටිය කාපීතෝ. ඒ තහන යනවා. යන්න එපා කොටිය කාපීතෝ කියනවා. ඊට පස්සේ දවසක් මෙයා කැලේ යද්දි හැබෑවටම කුටියක ඉස්සරහට ආවා. එතකොට මතක් වුණාද මට අම්මා කීවා මං යන්න ඉස්සර වෙලා යන්න එපා පුතේ. උඹ යනවනම් මොකද්ද වෙනවා කිව්වේ? තෝ කොටිය කාපියේ. පුතා කෑ ගහලා කිව්වා අම්මා කටින් කියාපු එක ඉෂ්ට වෙන්න එපා. හිතෙන් හිතපු එක ඉෂ්ට වෙන්න කියලා. කීප ගමන් කොටිය හිටලා දිව්වා කියලා. ඒ කියන්නේ හිතේ තියෙන්නේ මොකද්ද? මයි පුතාට අනතුරක් වෙන්න එපා. දරුසිනහස එහෙම සම්මස්නහරයට විදගෙන ගිහිල්ලා තියෙනවා. අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටියාම ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක්ව රවට්ටන්න බෑ. අතන බුදු වුණා මෙතන බුදු වුණා කියලා රවට්ටන්න බෑ. අර ගමේ මේ ගමේ කියලා රවට්ටන්න බෑ. බුදු කෙනෙකුගේ ධර්මයේ කෙරෙහි නිර්මල විදිහට පහදිනවා. සෝවාන් වෙච්ච කෙනා ආර්ය සංඝයා කෙරෙහි පහදිනවා. ඒ පැහැදීම ආවට ගියට නෙමෙයි කරුණ සහිතව දැන් ධර්මයේ කෙරෙහි පැහැදුනහම කර්මඵල විශ්වාස කරනවා. මෙලොව පරලොව විශ්වාස කරනවා. ධර්මයේ පුරුදු කරනවා.
සෝවාන් වෙච්ච කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ, පලි ගන්නෑ, වෛර කරන්නේ, ආනිවින කොට වින හදිවුණියක් කරන්නේ. ඇයි හේතුව? එයා ධර්මයේ පිළිපදලා ඉන්නවා. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනා පංචශීලයේ රකින්නවා. දැන් ඔය අපි සිංහලෙන් සමාදන් වුණේ. අද ඔබ සිංහලෙන් පන්සල් ගත්තා නේද? ඇයි අපි මේ සිංහලෙන් පන්සල් දෙන්නේ? සිංහලෙන්වත් දෙන්නේ මේවත් තේරෙයිද බලන්න. ඇයි මේ පන්සල් ගන්න මේ බොනවා? ඒ කියන්නේ පන්සල් මේ සමාදන් වෙනවා මේ අතාරිනවා. එතකොට සිංහලෙන්වත් අපි මේක කියන්න මහන්සි ගන්නේ සිංහලෙන්වත් මේක තේරෙයිද බලන්න. දැන් ඔබට පේනවා ඉතින් මේ රටේ කුඩු වලට ඇබ්බැහි වෙලා මිනිස්සුන්ට කුඩු වලට ඇබ්බැහි වෙලා යන විදිය, මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා යන විදිය, මේ ඔක්කොගෙම විනාශ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නේද? සිංහල යා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිරිස නේද? මේ මිහිඳු මහරහතන් වහන්සේ මේ සිංහල ජනයාටනේ බුද්ධ ශාසනය බාර දුන්නේ. ඉස්සර හිටපු සිංහලෝ ඒ බර කරට ගත්තා. අද මේ බුද්ධ දේශනා තියෙන්නේ සිංහලයන් නිසා. සිංහල භික්ෂුන් වහන්සේලා තමයි ඉස්සෙල්ලාම මේ බුද්ධ දේශනා තල්පත් තිරුවල ලියලා අනාගතයේ පිණිස ආරක්ෂා කළේ. ඒ නිසායි අද අපි මේවා කියවන්නේ. යම් දවසක තෙරුවන් සරණේ පිහිටීම සිංහලයා අතහැරපු දවසට බුද්ධ ශාසනය ඉවරයි. ඉතින් ඒ සිංහලයා බොන්න පටන් ගත්තොත්, ඒ සිංහලයා කුඩු වලට ඇබ්බැහි වුණොත්, ඒ සිංහලයා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත්, ඊට පස්සේ නොබොන පිරිසක් ඉන්නවා මිසදිට පිරිසක් ලංකාවේ. ඒ මිනිස්සු ටික ටික මේ මොකද බුදුරජාන් වහන්සේ මත්පැන් භාවිතයේ පෙන්වා දීලා තියෙනවා අපාය මුඛ කියලා. අපාය මුඛ කියන්නේ විනාශ වෙන දොරටු. ඒකෙන් එයා හම්බ කරන දේ විනාශ වෙනවා. එයාගේ දේපල විනාශ වෙනවා. පෞල් ජීවිතේ විනාශ වෙනවා. ධනෙ විනාශ වෙනවා. සියලු දේ විනාශ වෙනවා. ඊට පස්සේ මිසදිටුව මේ රට අල්ල ගන්නවා. දැන් බලන්න කොච්චර පැතිරිලා තියෙනවාද කියලා ඒ කුඩු අහුවෙන විදියට. ඉතින් කුඩු ඇල්ලුවට පස්සේ ඊට පස්සේ අල්ලපු අයමනේ බිස්නස් එකක ගෙනහිල්ලා තියෙන්නේ. ඒතර කොච්චර බරපතල විදියේ විනාශයක්ද අපේ මේ සිංහල ජාතියට වෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ සිංහල පරම්පරාවේ අය තෙරුවන් සරණේ පිහිටලා සිල් ආරක්ෂා කරගෙන හිට පිරිසක්. මොකද ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා බුද්ධ ශාසනයේ පැතිරිලා ගියා අවුරුදු 1000කමාර. ඊට පස්සේ ඉන්දියාව දූපතක් නෙමෙයි, ඒක මහද්වීපයක්. ඒ ඉන්දියන් මහද්වීපයට නොයෙක් ආක්‍රමණ ආවා. ඔබ දන්නවා ඉතින් අරාබි ආක්‍රමණය ඇවිල්ලා අවුරුදු 700ක් පාලනය ඉන්දියාව යටත් කරන් හිටියා. සුද්ධ ආක්‍රමණය කළ අවුරුදු 250ක් යටත් කරන් හිටියා. ඊළඟට මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහත් සංඝ පරපුර ඔහොම යද්දි වාද විවාද වෙලා සංඝයා බෙදිලා ඊට පස්සේ එක දෘෂ්ටි මතවාද දැන් ඔය පේන්නේ නැද්ද අපේ රටේ තියෙන්නේ? ඒ වගේ වෙලා අවුල් වෙලා ගිහිල්ලා වාද කර කොච්චර වාද කරාද කියන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා කියන්න ගත්තා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. බලන්න මේවා යන විදිය. සමහරු කියන්න ගත්තා මම රහත්, මම අවබෝධයෙන් මේ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. උන්වහන්සේ ඉන්නේ මෙහි නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ සුඛාවතී කියන ලෝකේ. එහි ඉඳලා උන්වහන්සේ මවාගත්තු ශරීරයකින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඇවිදගෙන ගියා. ඒකට කියන්නේ නිර්මාණ කාය. මේ වගේ මිසදිටු කියන්න ගත්තා. ඒවත් අනුගමනය කරන පිරිස් හිටියා.
බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ මේ උන්වහන්සේ වැඩ ඉන්නේ මේ සුඛාවතී කියන ලෝකේ. එහි ඉඳලා නිර්මාණ කායක් නිර්මාණය කරගෙන ඇවිල්ලා මිනිස්යන් අතර හිටියා. එහෙම නැත්තම් එහෙම ගෙනින්නේ නැහැ කියලා කියන මට්ටමට උන්වහන්සේලා හිටියා පැවිද්දෝ. ඉතිහාසය හොඳට හදාරනකොට පේනවා කලින් කලට මාර බලවේගය ඇවිල්ලා මිනිසුන්ගේ ශ්‍රද්ධාවට හානි වෙනවා. ඉතින් ඒ නිසා එහෙම වුණාම මිනිසුන්ට නැති වෙන ගොඩක් දේවල්. මිනිස්සු ආස කරන දේවල් අහිමි වෙනවා. අපි ආස කරන දේවල් පහක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ එකක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. මේ දේශනාව මම කිව්වේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රය. අතකෝ අනාථ පිණ්ඩිකෝ ගහපතියේන භගවා තේන උපසංකමි. භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරගෙන ඒකමන්තං නිසීදී දෙකත් පසෙක වාඩි වුණා. ඒකමන්තං නිසින්නම් කෝ අනාථ පිණ්ඩිකං ගහපති භගවා ඒතදෝච. එකත් පස්ස හිටපු අනාථ පිණ්ඩික ගෘහපතියාට භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා. පංචමේ ගහපති ධම්මා ඉඨා කාන්තා මනාපා දුල්ලභා ලෝකස්මින්. ලෝකේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ කරුණු පහක් තිබේ. ඔබත් ඒක මතක තියාගන්න. මේක බුද්ධ වචනේ. ලෝකේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ කරුණු පහක් තිබේ. කීයද තියෙන්නේ? පහක්. කතමේ පංච ආයුකෝ ගහපති ඉට්ඨෝ කාන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ගෘහපතිය ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ ලෝකේ දුර්ලභ දෙයක් ආයුෂ. ඒ කියන්නේ අපි කවුරුත් ලෙඩක් දුකක් නැතිව දීර්ඝායුෂ ලබන්නට ආසයි. මේක අපි ආස කරන එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වන්නෝ ඉට්ඨෝ කාන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ඒ වගේම වදාලා ලෝකේ ඉෂ්ඨෝ කාන්තෝ දුර්ලභ දෙයක් පැහැපත් බව. ආයුෂයටත් මිනිසයා කැමති, ලස්සන රූපයක් ඇතුව ඉන්නත් කැමති. කැමති දේවල් දෙකයි. එතකොට ආයුෂත් මිනිස්සු ආසයි, ලස්සන රූපයකුත් ආසයි. චූටි බබෙක් උපන්නත් අපි ඉස්සෙල්ලාම බලන්නේ අපි අහන්නේ මොකද්ද? ලස්සනයිද? බබා ලස්සනයිද කියලා අහන්නේ ඉස්සෙල්ලාම. ඒ ලස්සන කියන එක හැඩරුව ලෝකේ ආස කරන දෙයක්. එතකොට ආස කරන එකක් තමයි ආයුෂ. අනිත් ආස කරන දේ තමයි රූපවත් බව, හැඩරුව. සුඛං ඉත්තං කාන්තං මනාපං දුර්ලභං ලෝකස්මින්. ඊළඟට ආස කරන එකක් තමයි සැපසේ වාසය කිරීම. හොඳට කෑම බීම, ඉන්න තැන, යන්න ඉන්න වාහනය, ගෙයක් දොරක් පැටිලා ඉන්න, කාටවත් ණය නැතුව ඉන්න තියෙනවා සැපසේ වාසය කිරීමක්. සැපසේ වාසය කිරීම ලෝකේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ වූ දෙයක්. ඒ දුර්ලභයි කියන්නේ හැමෝටම නැහැ. ලෝකේ දීර්ඝායුෂ හැමෝටම නැහැ. ලස්සන රූපයක් ඇතුව සිටීම හැමෝටම නැහැ. ඊළඟට සැපසේ වාසය කිරීම හැමෝටම නැහැ. ඊළඟට තියෙනවා යසෝ ඉට්ඨෝ කාන්තෝ මනාපෝ දුර්ලභ ලෝකස්මින්. යසස කියන්නේ තමන් තනි වෙලා නැහැ. තමන්ට පිරිසක් ඉන්නවා. තමන්ට ඥාති පිරිසක් වේවා, යාළු මිත්‍රයන් වේවා, හිතවතුන් වේවා. තමන් තනි නොවි තමාත් එක්ක පිරිසක් ඉන්නවා. යසස කියන්නේ ඒකයි. තමන්ගේ අදහසත් එක්ක හිතවත් වෙච්ච පිරිසක් ඉන්නවා. යසස කියන වචනේත් එක්ක තියෙනවා කිට්ටුවෙන් යන එකක් කීර්තිය කියලා. තමාත් එක්ක පිරිසක් ඉන්නවා. නැත්තම් තමන් එක කවුරුත් නැහැ. එයාට යසස නැහැ.
කෙනෙක් ඉන්නවා රූපي හරි අවලස්සනයි. එයාට වර්ණේ නැහැ. කෙනෙක් ඉන්නවා හරි මේ අසරණව ජීවත් වෙන්නේ. එයාට සැපේ නැහැ. එතකොට ලෝකේ ආශ කරන දේවල් තමයි ආයුෂ තිබීම, ලස්සන රූපයක් තිබීම, සැපසේ වාසය කිරීම, පරිවාර සම්පත් ඇතුව වාසය කිරීම, හතරවෙනි එක යසස. සග්ගා ඉත්තාකන්තා මනාපා දුල්ලභා ලෝකස්මි. ඊළඟ එක මරණින් මත්තේ සුගතියේ ඉපදීම. ආස කළ යුතු දේවල් පහයි ලෝකේ තියෙන්නේ. එකක් තමයි ආයුෂ. ඊළඟ එක වර්ණය. වර්ණය කිව්වේ රුව, හැඩරුව. ඊළඟ එක සැපය. ඊළඟ එක යසස. යසස කිව්වේ කීර්තිය, එහෙම නැත්නම් යස පිරිවර, පරිවාර සම්පත්. ඊළඟ එක මරණින් මත්තේ සුගතිය ඉපදීම. බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය මේවා ලෝකේ ආස කරන කැමැති මනාප දේවල්, හැබැයි දුර්ලභයි. මේ කියපු දේවල් ඔක්කොම දුර්ලභයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිම ගෘහපතිය මේ කියන කරුණු පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. මේවා කාගෙන්වත් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ කිව්වා. ආයාචනා කරාට ලැබෙන්නේ නැහැ. ආයාචනා හේතු. අපි දෙවියෙක් ළඟට ගිහිල්ලා ඉල්ලුවත්, බඹෙක් ළඟට ගිහිල්ලා ඉල්ලුවත්, දේවාලයකින් ඉල්ලුවත්, බෝධියකින් ඉල්ලුවත්, චෛත්‍යකින් ඉල්ලුවත් අපිට මේවා ලැබෙන්නේ නැහැ. ඒ වගේම න පත්තනා හේතුවා ප්‍රාර්ථනා කර කර අනේ මට මේක ලැබේවා, අනේ මට මේක ලැබේවා කිව්වට ලැබෙන්නේ නැහැ කියන. මොනවද ලැබෙන්නේ නැති කරුණු පහ? න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. මේ එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාර්ථනාවකින් ආයාචනාවකින් ලැබෙන ප්‍රතිලාභයක් නෙමෙයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරා ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභෝ අභවිස්ස. යම් මේකින් මේ පහ ඉල්ල ඉන්නකොට හම්බ වෙනවනම්, ප්‍රාර්ථනා කර කර ඉන්නකොට හම්බ වෙනවනම් කොයිද කියන හායෙත කවරෙක් නම් කුමකින් පිරිහෙයිද කියලා අහනවා මේ ලෝකේ. ඇයි ඉල්ලන ඔක්කොටම මේවා හම්බ වෙනවනම් කවරෙක් කුමකින් පිරිහෙයිද කියලා අහනවා. කොයිද කියන හායෙත කවරෙක් කුමකින් පිරිහෙයිද? එහෙනම් කවුරුවත් පිරිහින්නේ නැහැනේ. ඔක්කොටම දීර්ඝායුෂ. ඔක්කොම නිකන් ඉටි රූපේ වගේ. ඔක්කොටම සල්ලි භාගේ හොඳට යන්න ඉන්න, කන්න බොන්න හොඳට තියෙනවා. අර ආයුෂ තියෙනවා කියන ලෙඩ දුක් නැහැ, නිරෝගී. ඔක්කොටම හැඩරුව තියෙනවා, දුටුවම් වසී වෙනවා. ඊළඟ ඔක්කොටම සැප සම්පත් තියෙනවා. ඔක්කොටම පිරිවර ඉන්නවා. ඔක්කොම වැරලා දෙවියන් අතර යනවා. කොයිද කේන හායේත කවරෙක් නම් මෙහි කුමකින් පිරිහියයිද? බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඊළඟට මෙහෙම. දැන් මේක කියන්නේ නිකන් කෙනෙකුට නෙමෙයි, සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්ට. ඇයි අනාථපිණ්ඩික සිටුතුමාට මේක කියන්න හේතුව? අනාථපිණ්ඩික සිටුතුමා ව්‍යාපාරිකයෙක්. එයා බොහෝ මිනිසුත් එකට වාසය කරනවා. සිටුතුමාගේ මාර්ගයෙන් මේ කාරණේ පොදු ජනයාට පැතිරෙනවා. මේ කාලේ වගේ නෙමෙයි පින්වත්නි. මේ කාලේ බණක් ඇහුවට පස්සේ වචනයයි දෙකයි මතකෙ තියෙන්නේ. එක්ක මොන හරි වැරදිච්ච බැනපු කෑල්ලක් මතකෙ තියෙනවා. අන්න අරහතු බැන්නන්නේ. ඕන ඔය කෑල්ල අල්ලලා යනවා. එහෙම නැත්තම් කරපු විහිළු කෑල්ලක් මතකෙ තියෙනවා. අර හාඳුරු මෙහෙම කිව්වනේ. ඕක අරගෙන යනවා. එහෙම නැත්තම් ආපු එකක් මතක නෑ නැගිටිනකට. ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ මිනිසින්ට කියපු දේ මේ මිනිසුන්ගේ හිතට වදිනවා. නිකන් අය නෙමෙයි. සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම සම්මස්නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට බැහැගෙන තියෙන එක.
ශාස්ත්‍රඥාන්තගේ වචනේ හිස් මොදුනින් පිළිගන්න කෙනෙක්. ඉතින් අනේපිඬු සිටුතුමා මේ බණ අහලා ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අයට කියලා ඒ මිනිසුන්ට මේක පහදවන්නේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නකෝ ගහපති අරහති ආර්ය ශාවකෝ ආයුං කාමෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආයුං කාමෝ ආර්ය ශාවකෝ. ගෘහපතිය ආයුෂ කැමැති ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. දීර්ඝ ආයුෂ කැමැති කියන්නේ ලෙඩක් දුකක් නැතුව, කරදරයක් නැතුව, නිරෝගීකමෙන් යුක්තව සෑහෙන කල් එයා ජීවත් වෙන්න කැමැති ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. නකෝ ගහපති අරහති ආර්ය ශාවකෝ ආයුකාමෝ ආයුං ආචිතුං වා අභිනන්දිතුං වා ආයුස්සවා පිහිතුං. එතකොට ආර්ය ශ්‍රාවකෙක් ආයුෂ කැමැති කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියනවා. අනේ මට දීර්ඝායුෂ ලැබේවා කී ඉල්ලන එක. ඒක ගැලපෙන්නේ නැහැ කියනවා. අනේ මට ආයුෂ ලැබේවා, මට දීර්ඝායුෂ ලැබේවා, මට දීර්ඝායුෂ ලැබේවා කිය මේ අනුන්ගෙන් ඉල්ලීමක් ගැලපෙන්නේ නැහැ කියනවා. එතකොට ආයුෂ කැමති වෙලා ඒ විදිහට ඉල්ලලා ආයුෂ ලබන්න ගැලපෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව? ආයුකාමේන ගහපති ආර්ය ශාවකේන ආයු සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. ආයුෂ කැමති ආර්ය ශ්‍රාවකයා ආයුෂ වැඩි වෙන ප්‍රතිපදාවක් පුරුදු කළ යුතුයි. ආයුෂ වැඩි වෙන ප්‍රතිපදාවක් පුරුදු කළ යුතුයි. ඒ ප්‍රතිපදාව පුරුදු කරාට පස්සේ සෝ ලාභී හෝති ආයුෂ දිබ්බස්සවා මානුසස්සවා. දෙවියන් අතර ගියත් දීර්ඝායුෂ ලබයි, මිනිසුන් අතර හිටියත් දීර්ඝායුෂ ලබයි. එතකොට පින්වත්නි මේ දැන් අපි බලමු මේ පුංචි දරුවෝ පොඩි කාලේ නැති වෙනවා. හරියට ලංකාවේ මේ ඇක්සිඩන්ට් වලින් නැති වෙනවා. ඊළඟට නොයෙක් අනතුරු වලින් නැති වෙනවා. නමුත් බලන්න මේ කොරෝනා හැදිච්ච වෙලාවේ අපි ශ්‍රද්ධා ටීවී ඔස්සේ අපි නිතර කියා හිටියා රතන සූත්‍රය කියන්නේ. රතන සූත්‍රයට පුළුවන්කමක් තියෙනවා මේ වසංගත බය මඩින්න පුළුවන් කියලා බුද්ධ දේශනාවට. අනේ ඒක අහලා ගොඩාක් අය දිවා රාත්‍රී රතන සූත්‍රයේ දිගටම ගෙවල් වල කිව්වා. අපේ ස්වාමීන් වහන්සේලා ඒ සද්ධා මැදිරියේ නිරන්තරයෙන්ම රතන සූත්‍ර සජ්ජායනා කළා. බලන්නකෝ මේ වසංගතී අපේ රටට තදට බලපෑවේ නෑනේ. දැන් අල්ලපු රටේ තෙරුවන් සරණේ රතන සූත්‍රය කියන්නේ කවුරුත් නෑ. අනිත් ලෝකවල කවුරුත් නෑ. තාමත් මැරෙනවා. ඉතින් ඒ ඔක්කොම මේ බුද්ධානුභාවයෙන් අපි බේරුනේ. එතකොට බලන්න මේ ආයුෂයක්නේ අපි මේ දීර්ඝ වුණේ එකකින්. ආයුෂ දීර්ඝ වෙන ප්‍රතිපදාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම, අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීම. ඒ වගේම හොඳ නැති එකක් තමයි දැන් මේ අනවින කොඩි වින හදිහූඩියන් කිරීමෙන් වැළකීම. එක්කල යුතුයි. අනවින දැන් මේ පසුගිය දවස්වලත් ඒ පොල් ගහවල ඒ පවුලක් ආවා. හරි දුකටපත් වෙලා අසරණ වෙලා අපිට කියන්න ගත්ත විස්තරේ කොඩි වින කරපුවා. මේ ඊටකඩන් ආරවුලකට තමන්ගේම එකම පවුලේ ඥාති මේ කිනකාට අනවින කොඩි වින හදිහූඩියන් කරගන්නවා. මොකද හේතුව නොපෙනෙන ලෝකේ හරි මේ නීච අමනුෂ්‍ය බලවේග සිටිනවා. ඒ අමනුෂ්‍ය බලවේග මෙහෙවන්න ඉන්න අසත්පුරුෂය ලෝකේ ඉන්නවා. මොකද පින්වත්නි ලෝකේ මිනිස්යන් කොටස් දෙකකට බෙදෙනවානේ. සත්පුරුෂ මිනිස්සු, අසත්පුරුෂ මිනිස්සු කියලා. අසත්පුරුෂ මිනිස්සුන්ට කේන්ති ගියාම ඒ අසත්පුරුෂ මිනිස්සු කරන්නේ හිමීට විනයක් කරනවා. විනයකට බැඳින්නේ අමනුෂ්‍යෙක්. අමනුෂ්‍යෙක් විනයකට බැඳෙනවා කියන්නේ මේ වගේ එකක්. දැන් අපි කියනවා දඩයම් බල්ලෙක් ඉන්නවා කියමු. දඩේමට පුරුදු. ඒ දඩේමට පුරුදු බල්ලට දඩයම් කාර්යය කියනවා සතෙක් පෙන්නලා ඉසු කියනවා.
අර දඩයන් බල්ලට වෙන මොකුත් මතක නැහැ. අර සතෙක් පෙන්නලා දුන්නද ගොදුර පෙන්නුවද ඉසු ඉසු කියලා ඒ ගොදුර පස්සේ දුවනවා ඒක හපන්න. ඔය වින කරනවා කියන්නේ එහෙම එකක්. ලාමක දඩයන් බල්ලෝ වගේ සිටින අමනුෂ්‍ය කොටස් සිටින මේ ලෝකේ. අර මොනෝhari පුලුටු දීලා මතුරුලා කාගේ හරි නමක් ගිහලා කියනවා මරපන් ගහපන් බිලිගනින් කියලා. ඊට පස්සේ අර අමනුෂ්‍ය ඒක පස්සේ දුවනවා. ඒකට තමයි වින කරනවා කියන්නේ. අසත්පුරුෂ මිනිස්යන් ඒවා කරනවා. ඒ කරාම වෙන භයානකකම තමයි මේ කර්මයේ වල භයානකකම. ආත්ම දාස් ගණන් අනුන්ට වින කරපු කෙනා ආත්ම දාස් ගණන් වින වලට අහු වෙනවා. නාගසේන මහරහතන් වහන්සේගේ මිලින්ද ප්‍රශ්නේ කියනවා මිනිස්සුන්ට ආයුෂ නැති වෙන විදිහ. කියනවා මිනිස්සුන්ව වතුරේ ගිල්ලලා මරපු අය උපනුපන් ආත්මයේ වතුරේ ගිලිලා මැරෙනවා. මිනිස්සුන්ව ගිනි තියලා මරපු අය උපනුපන් ආත්මයේ ගින්නට අහුවෙලා මැරෙනවා. මිනිසුන්ට වසවිස දීලා මරපු අය උපනුපන් ආත්මයේ වහ කැවිලා මැරෙනවා. මිනිසුන්ව කපලා කොටලා මරපු අය උපනුපන් ආත්මවල තමන් කැපී කෙටි මැරෙනවා. මැරෙන විදි. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි කළොත් ඒක එක එක විදිහට එක එක ආත්මදී රටාවෙන් විපාක දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගත්තු ශ්‍රාවකයා ඒව මොකුත් කරන්නේ නැහැ. ධර්මයේ පිළිගත්තු ශ්‍රාවකයාට තියෙනවා ධර්මයේ. ධර්මයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි ඉවසීම. ඉවසීම කියන ගුණේ පිළිදලා තමයි ඒ ශ්‍රාවකයා වාසය කරන්නේ. බුද්ධ දේශනාවේ භික්ෂුවටත් පින්නා දීලා තියෙනවා කාන්ති පරමං තපෝතිතික්ඛා. ඉවසීම තමයි භික්ෂුවගේ පරම තපස කියලා. ඉවස ගන්න බැරි වුණාම ඊළඟට ගුණයක පිහිට ගන්න බැරුව යනවා. ඉතින් එතකොට තමන් කලබල වෙලා එහෙම නැත්නම් රණ්ඩු සරුවල් වෙලා විශාල වශයෙන් හානි කරගත්තාම ආයුෂ නැති වෙන ප්‍රතිපදාවක යනවා. ආයුෂ ලැබෙන ප්‍රතිපදාවක් ඔබ ආසනං ඔබ කිසි කෙනෙකුට එහෙම විපතක් කරන්න එපා. ඊළඟ එක තමයි ඔබ පුළුවන් තරම් ගිලනුන්ට උපස්ථාන කරන්න පුරුදු වෙන්න. ඥාතින්ට උදව් කරන්න පුරුදු වෙන්න. ඊළඟට අසරණ වෙච්ච අයට පිට වෙන්න පුරුදු වෙන්න. සමහරට අමාරු ඒවා. අමාරු වුණත් මේ සංසාර ගමනේ යන කෙනෙකුට හරි පිටක් එකක් නේ. ඊළඟට මොකද බුදුරජාන් වහන්සේම පෙන්වා දීලා තියෙනවනේ යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. යම් කිසි කෙනෙක් ගෙලනුන්ට වටන් කරනවා නම් ඔහු මට වටන් කරන්නේය කියලා බුදුරජාන් වහන්සේම දේශනා කළා තියෙනවා. ඒකට හේතු උනේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දි ජේතවනාරාමයේ ඉතින් සංඝයා 100 ගණන් දහස් ගණන් වැඩ සිටි තැනන්නේ. උන්වහන්සේ වඩිනවා කුටි සංඝයාගේ කුටිවල බලන්න වඩිනවා. වඩින්නකට එක භික්ෂුව කෙඳිරි ගගා ඉන්නවා. බලද්දි මුළු ඇඟේම තුවාල දාලා සැරව ගලනවා සිවුරු ඔක්කොම සැරවවල ඇලිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනට ගිහිල්ලා ඇහුවා කවුරුත් නැද්ද මේ භික්ෂුවට උපස්ථාන කරන්න. අනේ ස්වාමීනි අනිත් අය ලෙඩ වුණාට පස්සේ මේ භික්ෂුව පැත්තේ පලාති බලන්නේ නැහැ කිව්වා. ඒ නිසා තමයි මෙයාට මේක වුණේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා කිව්වා මහණෙනි එහෙම කරන්න එපා. මව්ට පියාට සහෝදරයන්ට ඔක්කොටම ඉන්නේ මේ මහාන වෙච්ච ඔබ විතරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් මට උපස්ථාන කරන්න කැමති නම් එයා ගෙලනුන්ට උපස්ථාන කරනවා කියලා උන්වහන්සේම උණු වතුර ගෙන්නගෙන රෙදි කෑල්ලක් තෙතමාතු කළා සිරුර පීඩලා උන්වහන්සේව අර භික්ෂුන් වහන්සේව උණු පැන් වලින් සෝදලා තෙතමාතු කරලා
ධර්ම දේශනා කළා. එතකොට බලන්න මේ දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදා. ඒකට ගොඩක් උදව් වෙන එකක් තමයි මේ ඊළඟ එක. අපි කල්පනා කරන්න ඕනේ පිළිවෙල. අපි හිතන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි අපි හැමදේම මේ විදිහට ඉන්නේ නැහැ. අපි මැරෙන අය. අපි මැරුණාම අපි අරන් යන්නේ මොනවාද? ඊළඟ ලෝකෙටත් අපි යන්න ඕනේ දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාවක් අරගෙන. දැන් මේ බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රතිපදාව කොහොමද කියලා දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාවක හිටියෝ සෝලාභී හෝති ආයුෂ දිබ්බස්සවා මානුසස්සවා. ආයුෂ ලබනවා දිව්‍ය ලෝකෙ ගියත් දීර්ඝායුෂ ලැබෙනවා. මානුෂ ලෝකෙ දීර්ඝායුෂ ලැබෙනවා. පින්වත්නි විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මීට 91 කල්පයකට පෙර. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය වනාන්තරයක. ඒ වනාන්තරේ ගස්වල මල් වර්ගයක් පිපිලා ඒ මල් වලින් හැදුනා මල් රේණු වලින් හැදුනා අසනීපයක්. යුරෝප රටවලත් ඔය පායන කාලේ වගේ එනකට මල් රේණු හැදිලා පෝලන්ඩ් කියලා හෙම්බිරි සවුන් හැදෙන අසනීපයක් හැදෙනවා. එතකොට ඒ වගේ මේ කැලේ ඉඳෙද්දි හැදුනා. ඒ බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට සංඝ පිරිසට ඒ කාලේ හිටිය වෙද මහත්තයෙක්. ඒ වෙද මහත්යාර සියලු බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි බෙහෙත් කර කර සුවපත් කළා. ගිලානෝපස්ථාන අනුසස් ඒකේ ආනිසංස බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මනුස්ස ලෝකේ ඉපදිලා වයස 80ක් ගිහි ජීවිතේ ගත කළා. වයස 80 දී පැවිදි වුණා. පැවිදි වෙලත් වයස 80ක් වාසය කළා. ඒ කියන්නේ උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 160ක්. හැබැයි මේ 160 වසරටම හෙම්බිරිසාවක් ඇදිලා නැහැ. කිවිසුමක් ගිහිලා නැහැ. උන්වහන්සේට තමයි බක්කුල රහතන් වහන්සේ කියලා කියන්නේ. බලන්න මේ උපස්ථානයේ දීර්ඝායුෂ දීපු හැටි, නිරෝගීකම දීපු හැටි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවට දැන් අපිට වැඩ ඉන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. අනුරාධපුරයේ උඩමළුවේ වැඩ ඉන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. මේ ඉදිරියට අපිට පේනවා අනුරාධපුර බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එතකොට ඒ බෝධීන් වහන්සේලා සලකන්නේ ජීවමාන බුදුන් හැටියට. ඒකෙදි බෝ මළුව ඇමදීම, බෝපත් නොපෑගීම, බෝපත් එකතු කරලා පසකින් තැබීම, ඊළඟට බෝවතු නොකැපීම, බෝධීන් වලට කරන උපස්ථාන, ඒ ආදිය දීර්ඝායුෂ ලබන්න හේතු වෙනවා. ඊළඟට හේතු වෙනවා දීර්ඝායුෂ ලබන්න ගරාවැටුණු සෑ පිළිසකර කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම. පින්වත්නි ඔබ දන්නවද සේරුවාවිල කියලා පළාතක් ගැන? සේරුවිල තියෙනවා ලස්සන සෑයක්. මම පැවිදුනේ එහි. තිකුණාමල පැත්තේ. මේ හවරණින් තමයි යන්න තියෙන්නේ. ඒ අපේ නායක හාමුදුරුවන්, මගේ ගුරු හාමුදුරුවන් දඹගස්සාරේ සුමේදංකර නායක හාමුදුරුවෝ තමයි සේරුවිල හොයාගත්තේ. එතකොට පස්කන්ද. ඉතින් ඒ කාලේ මේ වගේ ධර්මයේ ලොකුට නෑ සුද්ධංගේ කාලේ හරියට වෙ නැකත් කේන්දර පස්සේ තමයි ගියේ. ඒ කාලේ අපේ නායකරුවන්ගේ කේන්දරේ බලපු අය කියලා තියෙනවා අවුරුදු 80ක් ඉන්නවා කියලා. වන පොතේ සඳහන් වෙනවා ගරාවැටුණු සෑ, ගරාවැටුණු බෝකොටු, සංඝාවාස පිළිසකර කිරීමෙන් දීර්ඝායුෂ ලැබෙනවා කියලා. ඉතින් නායකහරු ඒ ගැන දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඒ ගැන නොසිතා සේරුවිල සෑය ප්‍රතිසංස්කරණය කළා. උන්වහන්සේට ඒකේ අනුසස් ලැබුණා. 80න් අපවත් වෙනවා කිව්වේ වයස 92 වෙනකන් සුවසේ වැඩ හිටියා. 92කින් අපවත් වුණා.
එතකොට බලන්න මේ දීර්ඝායුෂ ලැබෙනවා. දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාවේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, වන්නකාමෝ ලස්සන රූපයකට කැමති. දැන් ඔබ නිකන් හිතන්න මේ ලස්සන රූප තියෙන මිනිස්සු, ලස්සන රූප තියෙන ස්ත්‍රීන්, ලස්සන පුංචි දරුවෝ දැක්කාම අනේ මේ වගේ ලස්සන දරුවෙක් අපටත් නැත්නම් හිතෙන්නේ නැද්ද? මෙච්චර මේ වගේ ලස්සන කෙනෙක් ඇත්නම් ලබනාති මට මේ වගේ ලස්සන වෙලා උපදින්නේ නැත්නම් හිතෙන්නේ නැද්ද ඒවා? හිතෙනවනේ. රූපේ ලස්සනයි දැක්කම හිතෙනවා අනේ අපිටත් මේ වගේ ලස්සන රූපයක් ඇති උපදින්නේ නැත්නම්. ලස්සන දරුවෝ චූටි බබාලා දැක්කම අනේ මේ වගේ ලස්සන බබෙක් මටත් නැත්නම්. මෙමෙ හිතෙනවා. හිතුණා කියලා ලැබෙන්නේ නැහැ. ලස්සන ලැබෙන්නේ කොහොමද? ලස්සන ලැබෙන්න නම් ලස්සන ලැබෙන ප්‍රතිපදාවක වාසය කළ යුතුයි. ලස්සන වෙන ප්‍රතිපදාව තමයි එක එක්කෙනා ඔබට බැන්නොත්, කවුරු හරි ඔබට බැන්නොත් තරහ ගන්නෑ. අන්න ලස්සන වෙන ප්‍රතිපදාවක්. දැන් අපි කියමු ඔබ හොඳට hina වෙවි ඉන්නවා. ඔබට කේන්ති යනවා. තරහ යනවා. තරහ ගිය ගමන් ඔබේ මූණට මොකද වෙන්නේ? අර මල පිපුණ වගේ ලස්සන වෙනවද? තරහ ගිය ගමන් ඔබේ මූණ විරූපී වෙනවා. ඇස් වපර වෙනවා. දත් කූරු කනවා. නපුරු වචන කියනවා. ඇහි බබ උස්ස ගන්නවා. විරූපී වෙනවා. අනුන් කෙරෙහි ද්වේෂසිත පහල කරගෙන අනුන් කියන බස් ඉවසන් නැතුව වාසය කළොත් යන තරහ යනවා. තරහ ගත්තොත් තරහ යාමේ විපාක තමයි විරූපී වීම. තරහ නොගෙන ඉන්න පුරුදු වුණාම ඒකේ විපාකේ තමයි සුරූපී වීම. රූපයක් ලැබීම. ලංකාව වගේ රටක ගොඩාක් ආසයි සුදු වෙන්න. සුදු කෙනෙක් දැක්කම හරි ආසයි. මං අහලා තියෙනවා අපි පොඩි කාලේ අපේ තාත්තා කිව්වේ ඉස්සර තිබිලා තියෙනවා සූර්යග්‍රහණ. සූර්යග්‍රහණය වෙද්දී කේන්දරකාරයෙක් කියලා පත්තරයක දාලා සූර්යග්‍රහණ වෙලාවට වදකහාමරලා බොන්න සුදු වෙනවා කියලා. සූර්යග්‍රහණේ වෙලාවේ අනේ මේ තරුණ ළමයි, ගෑල් ළමයි, පිරිමි ළමයි ආච්චිලත් වදකහාමරලා බීලා සුදු වෙලා නැහැ, බඩ සුද්ධ වෙලා. හෝ ගාලා බඩයන්ට අරගෙන. මොකද මේ සුදු වෙන්න ආසාවේ. ලස්සන ලබන්න නම් හිතම ලස්සන කරගන්න වෙනවා. ඒකට තමයි මෙසිත පතුරනවා කියන්නේ. තරහ ගන්න නැතුව වාසය කරනවා කියන්නේ. රවන්නේ කියන්නේ. දක්කూరు කන්නේ කියන්නේ. අපිට පුරුදු වෙලා තියෙන ඕවනේ. එතකොට අපිට තරහ ගන්න නැතුව වාසය කරන්න නම් අපේ හිතට මේ පණවිඩිය දීලා තියෙන්න ඕනේ. මං තරහ ගන්නෑ. මං කොහොම හරි මේක ඉවසනවා. හැබැයි ඒක කටින් කියන්නේ නැතුව කරන්න ඕනේ. කටින් කියලා කරන්න බෑ කවදාවත් තරහ නොගෙන ඉන්න එක. දැන් ඔබ හිතනවා කියමු මෙහෙම. ඔබ ගෙදරදිම කියනවා කියමු. ඔන්න දරුවනි නැත්තම් ගෙදර කට්ටිය ටික ඔන්න මම මේ සුමානේ තරහ ගන්න නැතුව ඉන්නවා. බලන්න ඔයාලා මොනවා කිව්වොත් මං කේන්ති ගන්න නැහැ කියලා ඉන්නවා කියමු. තිබුණාට වඩා ප්‍රශ්න එනවා. තරහ ඇවිස්සෙන්න මොනවා හරි වෙනවා. තරහ ගන්න නැහැ කියන්නේ ගුණ ධර්මයක්. ගුණ ධර්මයක් පුරුදු කරනවා නම් කටින් එළියට දාන්න එපා. ඒක තමයි ගුණ ධර්මයේ රකින්න රහස. ඒක වටිනා එකක්. දැන් අපි කියමු ඔබ ළඟ තියෙනවා දියමන්ති අල්ලපු වටිනා මාලයක්.
ඔබ ඕක ගිහිල්ලා ජනේලෙ ඉල්ලනවද? දොරේ ඉල්ලනවද කොටම පේන්නේ? දියමන්ති මාලේ හංගලා තියෙනව නේද? වටිනා වස්තුව තිබුණොත් හංගලා තියෙනවා. ඒ වගේ ඔබට තරහ ගන්න නැතුව ඉන්න ඕන නම් ඔබ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිළිමහාසේ නම ළඟ නැත්නම් සෑය ළඟ බෝධිය ළඟ වන්දනා කරලා කියා හිටින්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තරහ නැති සිත මෛත්‍රී සාගත සිතින් වාසය කරන්නේ මම අදිෂ්ඨාන කරගන්නවා කියලා හිතින් හිතන්න. කටින් කියන්න එපා. ඊට පස්සේ හිතට දෙන්න මම තරහ නොගෙන වාසය කරනවා තරහ නොගෙන වාසය කරනවා තරහ නොගෙන වාසය කරලා හිතට දෙන්න පණිවිඩය. තරහ යන කරුණු එනකොට අර හිතට දීපු පණිවිඩය ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ යටිහිත කියලා අපි කියන්නේ. හිතට දුන්නාම ඒක ක්‍රියාත්මක වෙනවා. අපි හිතට මොකොත් දීලා නැත්තම් ඔහේ ඇවිස්සලා යනවා. මට කවුරු මොනවා හරි බැන්නත් කවුරු මේව කරත් මං ඉවසන කෙනෙක් වෙනවා මම තරහ ගන්න නැති කෙනෙක් වෙනවා කියලා හිතට අදහස දුන්නේ නැත්තම් වෙන්නේ බුද්ධ කාලේ ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒක නෝන කෙනෙක් ගැන විස්තරයක් මේ කෙනා පිරිස මැද්දේ ගිහින් කියනවා හරි අගේට මං තරහ ගන්න නෑනේ මට තරහ යන්නේ නෑනේ කියලා. දවසක් ඈ ගියා ඇගේ දාසියත් එක්ක ඔය උත්සවයකට. ගිහිල්ලා කිව්වා මේ මට තරහ යන්නේ නෑනේ. මට කේන්ති යන්නේ කවුරු මොනවා කිව්වොත් මට තරහ යන්නේ නෑ කිව්වා. ඉතින් මිනිස්සු ඔක්කොම මේ නෝනට හරියට ප්‍රශංසා කළා. ඔයා නම් හරි පුදුම කෙනෙක්. ඔයාට තරහ යන්නේ නැති එක කියලා. දාසිය අහගෙන හිටියා. දාසිය කල්පනා කළා නෑ මෙයාට තරහ යනවා. දාසිය හිතුවා මං ගෙදර වැඩ ඔක්කොම කරන නිසා තමයි මොන්දේ තරහ ගන්න නැතුව ඉන්නේ. මොන්දේට තරහ යනවද නැද්ද මං බලන්න ඕනේ. අන්න දැන් තමන් කටින් කිව්වා අභියෝගي බාරගත්තේ කවුද? දාසි. ගෙදර ආවා. වෙනදට දාසි පාන්දර නැගිටිනවා. එදා දවල් වෙනකම් බුදිය ගත්තා. නෝන හැරිලා බලන් ඉන්නවා. කෙල්ලේ මොකම බාද නැගිටි නැත්තේ කියලා පොඩ්ඩක් සැරට ඇහුවා. නෑ නෝනම් මොකුත් නෑ කිව්වා. තේරුණා පොඩ්ඩක් නෝනගේ අර මෛත්‍රී ගැස්සුණා කියලා. ඊට පස්සේ ඊට කල්පනා කළා නෑ මෙයාට නම් තරහ යනවාමයි. මෙයා මේ තරහ යන්නේ නෑ කියන්නේ බොරුවක්. මං හිත බලන්නම්. දාසී පහවදාත් එදාටත් වඩා වැඩිපුර නිදාගත්තා. එදා නෝන ළඟට ඇවිල්ලා කිව්වා ඒ කෙල්ල දැනගම් පරට්ටි කිව්වා. කීප ගමන් දැනගත්තා මෙයාට තරහ යනවා. මෙයා මං ඔක්කොම වැඩ කරන නිසායි මෙයා මේ ශාන්ත දාන්ත තීන්ත කුඩු වගේ හිටියේ. මෙයාට තරහ යනවා. ඊට පහවදා කල්පනා කළා නෑ මෙයාට තවත් තරහ යනවා. ඊට පහවදා වැඩිපුර නිදාගත්තා. නිදාගත්ත ගමන් අර නෝන ආවා පොල්ලක් අරගෙන. අරන් ඒක නැගිටපියේ තෝනිදි කියලා ගැහුවා පොල්ලෙන් ඔළුව පැලුණා. එළියට බහැලා කෑ ගහගෙන ගියා මේ මොන්න මෛත්‍රී වඩනවා කියන නෝනගේ හැටි බලන්ට මගේ ඔළුව පැලුවා කියලා. ඊට පස්සේ කතාවක් ගියා අසවල් නෝනා ඡණ්ඩයි පරුසයි නපුරුයි කියලා. ඒක හේතුව මොකෝ? ගුණයක් හැටියට තිබුණේ නැහැ. ගුණ කියන්නේ මේ බෙල්ල ඉල්ලගෙන ඉන්න જાතියක් නෙමෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිත වඩන එක පවා තමන් හිතෙන් කරන්න ඕනේ. ලෝකේ මම රහත් මම අනාගම ඒ ගුණ ප්‍රසිද්ධ කරන්නේ කවුද? පොල් තරහ ගන්නෑ කියන ගුණෙත් හිතේ රහසක් වශයෙන් පුරුදු කරන්න නම් තියෙන්නේ අසවලා රහත් මම රහත් මට ධානය මට අභිඥා කියන ඒවා වෙළඳ භාණ්ඩ. එතකොට ඒවා බිස්නස් වලට හොඳයි. පිරිසර වට්ටන්න හොඳයි ආර්ථිකට හොඳ නැහැ. ඔබට ඕනේ නම් මේක හරි ප්‍රායෝගික කතාවක් මේක.
ඔබට ඕනේ නම් වර්ණවත් බවක් මේ සංසාරේ ජීවිතයට එකතු කරගන්න. මෙතනින් අපේ සංසාර ගමන ඉවර වෙන්නේ නැහනේ. මේ කවුරුවත් මේ ආත්මේ පිරිනවම් පාන්නේ නැහනේ. මරණින් මත්තේ ආයි සංසාර චාරිකාව යනවා. ලස්සන රූපයකට ආශා කළොත් ප්‍රාර්ථනා ලැබෙන්නේ ඉල්ල ලැබෙන්නේ මෛත්‍රිය පුරුදු කරන්න. මට සමහර දරුවෝ හම්බ වෙලා තියෙනවා එහෙම. එහෙම මෛත්‍රී කරන මට එක දුවක් කතා කළා මේ කොරෝනා කාලේ මේක දුවක් ඒ පිට රටක දුවක් මොකක් හරි කර්මයකට මේ මනුස්සයා බැඳලා තියෙන්නේ. එයාගේ මහත්තයා එක පිටරට පදිංචිට ගියාට පස්සේ මේ මහත්තයා හරියට මේ දුවට වද දෙනවා. හරියට ගහනවලු. දැන් අවුරුදු 5ක් දකෝයිද බැඳලා උඹට ළමයි නෑ උඹට ළමයි නෑ පව්කාර ගෑණි කිය හිංසා කරනවා. ඵලයන් යන්න මේ ගෙදරින් මට වැඩක් නෑ මං වෙන ළමයි හම්බ වෙන ගෑණියෙක් ගන්නවා කියනවා. දැන් කරගන්න දෙයක් නැතුව අනේ මේ දන්න කෙනෙකුට කතා කරලා මට කිව්වා මෙහෙම දුවක් ඉන්නවා ආසරණ වෙලා ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් මං කතා කළා ඒ දුවට. දුව අඬන්න ගත්තා ගොඩක් වෙලා අඬලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම හරියට නිඳා කරනවා. මාව සමහර දවස්වල බඩමුට්ටුත් එක්කම දාලා ගෙයින් එළියට දානවා මං එළියේ හිටගෙන ඉන්නවා කිව්වා. කාත් කවුරුත් නැහැනේ. දවසක් එයාගේ මේ හස්බන්ඩ්ගේ හොර ගෑණි එක්කන් ඇවිල්ලා තේ හදලා දීපන් මෙයාට කිව්වලු. ඉතින් මං දුව මොකද කළේ කියලා. ස්වාමිනී මම ධර්මය ඉගෙන ගත්තා කිව්වා. මං තරහසිතක් එපැද්දුවේ නෑ. මම සාදුකාර දුන්නා මෙහි ඉඳලා. සාදු දුව කියලා. අහන්න සතුටුයි කියලා. තමන් කසාද ගෑණි හොර ගෑණි එක්කන් ඇවිල්ලා කියනවා තේ හදලා දීපන් මෙයාට. අරයා තේ හදලා දුන්නා කිව්වා. මම තරහ ගන්න නෑ කිව්වා. මට කිව්වා ස්වාමීනි මම මේ සංසාරේ කර්ම විපාකයක් මේ විඳින්නේ. මං කිව්වා ඇත්තද? හැබැයි ඔයා මේ ජීවිතේ ඔහොම කර ඔයා හිතින් හිතුවොත් මට මේ කරන එක මේකට සහ ගහනවා. මේකට සහ ගහනවා කිය හිතුවොත් ඔයාට සංසාරේ ওই මිනිහා ආයෙත් හම්බ වෙනවා කිව්වා. හම්බ වෙන්නේ කොහොමද සහ ගහලා? කොයි විදියටද? එක්ක හම්බ වෙනවා අතපය කොර වෙලා දරුවෙක් කියලා උපදිනවා. කර ගහපන්කෝ. තමන්ගේම දරුවෙක් කියලා උපදිනවා ඊට පස්සේ අයි මෙයා කැමති කොහොමද? හිටපන්කෝ මට කරපු දෙයට උඹට සහ ගන්නවා. උඹට සංසාරේ ඔක මට දීපුවා පලි ගන්නවා. උඹ මට මේ කරන්නේ උඹට පළ දෙයි. එතකොට මෙයාට ආශාවක් ඇති වෙනවා. මෙයාට දීපු මෙයාට දීපු වද වේදනා එයාට ලැබෙනවා බලන්න ආශාවක් ඇති වෙනවා. ආසාව නිසා අතපය කොර වෙච්ච අංග විකල ළමෙක් වෙලා ඉපදෙන්න පුළුවන් තමන්ගේ කුසේ. මං කෝ දුව මෙන්න මේ අනතුර තියෙනවා මේකට අහුවෙන්න එපා කිව්වා. නෑ ස්වාමීනි මං එහෙම නෑ කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ සිතමයි වඩන්නේ. මං කෝ දුව මේ සිත වඩන්න ওই තරහ සංසාර දෝෂය මේ ආත්මෙන් ඉවර කරගන්න බලන්න කිව්වා. බලන්නනේ මෛත්‍රිය පුරුදු කර තමයි බේරෙන්නේ. නැත්තම් වෛරය පිහිටනවා. මොකද ඒ දුව අසරණ වෙලා ඉන්නේ පිටරටක අම්මා තාත්තා ඔක්කොම මෙහි ඉන්නේ. එතකොට බැරි වෙලාවට හිතනොත් මම මැරෙනවා. මං අල්ලගන්නම් ඔබව. මං එන්නම් කියලා. ලස්සන රූපයක් නෙමෙයි ලැබෙන්නේ. එහෙනම් ලැබෙයි දත් එළියට පැනපු, දිව එළියට පැනපු, කට දෙපැත්තෙන් දල පැනපු කෙනෙක් වෙයි. ආන් ඒකයි මෛත්‍රිය නැති වුනහම වෙන්නේ. ඒ නිසා මේ වර්ණය ඇති වෙන ප්‍රතිපදාව ප්‍රාර්ථනා කළ ලබන්න බෑ. ඒක ලබන්න නම් අර විදියට කැප වෙන්න ඕනේ. ඊළඟට පින්වත්නි ඊළඟ එක තමයි සැප කැමැති. සැප කැමැති සැප ඉල්ලලා ලැබෙන්නේ නැහැ කියනවා. සැප ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ කියනවා. සැප ලැබෙන ප්‍රතිපදාවක ඉන්න ඕනේ කියනවා. සැප ලැබෙන ප්‍රතිපදාව ගැන කීවහම ඒක සූත්‍රය මට මතක් වුණා. ඒ සූත්‍ර දේශනාව සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ සමහර අය ව්‍යාපාර පටන් ගන්නවා ව්‍යාපාර බංකොලොත් වෙනවා දියුණු වෙන්නේ අතේ සල්ලි ණය වෙලා ගන්නවා අන්තිම ණය ගෙවා ගන්නත් බෑ කියනවා මේ සාරිපුත්තේ සංසාරේ
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානි දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි දෙන්නේ නැහැ. දෙන්නම් කියලා පොරොන්දු වුණාම ඒක දේවී කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දෙන්නේ නැහැ. සමහරට ඉතින් මැරිලා යනවා. ඊළඟ ආත්මීය බිස්නස් එකක් පටන් ගන්නවා. බංකොලො වැඩ කරන්නේ නැහැ ඒක. තව සමහර තැන් තියෙනවා දානි දෙන්න පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා අපි කියමු අහනවා මේ කී නමක් ඉන්නවද පන්සලේ නැත්තම් ආරන්නේ දෙන්නමයි කියනවා. තව කවුරු ළමයිත් ඉන්නවද හාමුදුරනේ කියලා ළමයිකුත් ඉන්නවා. බාස්කට් එකට දානවා පිගන් 3ක් බෙදලා ඒ බත් ටික දානවා. ඇයි ඒ 3 දිනාට විතරක් යන්තම් පිරිමහ ගන්න දානේ වෙනවා. ඒ දාන එතකොට දානි දෙනවා යන්තම් පිරිමහ ගන්න. වෑංජනොත් ගෙනියන්නේ මේ වගේ චූට්ටක් යන්තම් පිරිමහ ගන්න තමයි දෙන්නේ. පිනා යන්නේ. ඒ ලබන්නා පිනා යන්නේ. සංසාරේ මෙයා එහෙම කෙනත් සංසාරේ යනවා. ව්‍යාපාරයක් පටන් ගන්නවා. යාන්තම් කාලය ඇඳලා ඉන්න පුළුවන්. ඊට වඩා ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ. මොකද හේතුව යන්තම් දීපු නිසා යන්තම් පැවැත්ම. තව කෙනෙක් දාන දෙද්දී ප්‍රණීත විදියට දාන දෙනවා. පෙරත්ත කර කර දාන දෙනවා. වැඩියෙන් දෙනවා. එහෙම කෙනා සංසාරේ යනකොට සුළුවෙන් පටන් ගන්නවා විශාල කර්මාන්ත විශාල බිස්නස් මහා ධන සම්පත්. මොකද හේතුව සංසාරයේ අත දිගෑරලා දීලා. මේ හැම කෙනෙකුගේම සංසාර ගමනේ ලෝකෙ එහෙම එකක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට පේන්නේ නැහනේ අපිට පේන්නේ නේ සංසාර ගමන. කොටින්ම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම සමාධියක් ඉපදුනා. මට දිවස් ලබා ගන්න හැටි කියා දෙන්න කිව්වා. දිවස් ලබා ගන්න හැටි කියා දුන්නා. දිව ඇස. ඒ කිව්වේ ඈත තියෙන දෙයක් පේනවා. ඈත ඉන්න මිනිස්සු දෙවියෝ පේනවා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට මේ පේනවා විතරයි මෙයාලා කතා කරන එක ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුවක අතාරින්න. ධර්මය පුරුදු කරන්න කිව්වා. දැන් මේ භික්ෂුවගේ හිත රිදුන හරියට මොකද එයා ඒ භික්ෂුනම ආසයි දිව්‍ය ශ්‍රවණය. දෙවියන් කතා කරන එක අහන්න ආසයි. ඇහෙන්නේ. ආයිමත් ගිහලා පෙරත්ත කර කර කියලා නිකන් දැන් එයා නිකන් නෝකඩු කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව දිව්‍ය ශ්‍රවණයට උමනා පින ඔබ තුල නැහැ. බලන්න යම්කිසි ඥානයක් උපද්දවා ගන්නත් ඒ ඥානයට අදාළ පිනක් තියෙන්න ඕනේ. ඒ පින නැහැ. ඒ නිසා අතාරින්න කිව්වා. වර්තමානයේ මිනිස්සු නැත්නම් එක එක්කෙනා බණ භාවනා කරදී ඔය පේනවා ඇහෙනවා. ඒ මොනවද? ඒ භූත බලපෑමක්. ඒ ඥාන නෙමෙයි. අමනුෂ්‍ය බලපෑමෙන් තමයි ඇහෙන්නේ පේන්නේ. ඥානය කියන්නේ වෙඩින් එකක්. එතකොට සැප ලැබෙන ප්‍රතිපදාව තමයි දානය දීම. ඒ වගේම සිල් රැකීම. ඊළඟට අපුපස්ථාන කිරීම. මේවා තමයි සැප ලැබෙන ප්‍රතිපදාව. සැප ලැබෙන ප්‍රතිපදාවත් පුරුදු කරගන්න. දැන් ධර්මය අහනවා කියන්නේ මෙව්වා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි යස පිරිවර. සමහර ඉන්නෝ ඇඬු කඳුලින් මට කාත් කවුරුත් නෑ, මට බලන්න කෙනෙක් නෑ, මට අත දෙන්න කෙනෙක් නෑ, මට පිට වෙන්න කෙනෙක් නෑ කිය හරියට
සමහර අම්මලා ඉන්නවා හරි වයසයි. තනියම කඩේ යනවා. තනියම ගේනවා බඩු. තනියම උයාගෙන කනවා. තනියම ඉන්නවා. කවුරුත් නෑ ඔයා හොඳින්ද කියලා වචනේ අහන්න කෙනෙක් නෑ. ඔයා කෑම කෑවද කියලා අහන්න කෙනෙක් නෑ. ඔයාට සැපදුත් කොහොමද කියලා අහන්න කෙනෙක් නෑ. මොකද යස පිරිවර නෑ. යස පිරිවර නැතිව තමන් හුදෙකලාව අසරණ වෙන්න හේතුව පිරිසක් එක්ක පින් නොකිරීම. පුණ්‍ය කටයුතු වල යෙදෙනකොට පිරිසක් එක්ක යෙදෙන්න. එක්කෙනෙක් දෙන්නෙක් හරි පිරිසක් එක්ක එකතු වෙනකොට තමන්ට ගැළපෙන පිරිසක් එකතු කරගන්න. අපි කිමු දානයක් දෙන්න යනවා කියලා ආරණ්‍යයකට. නැත්තම් ගෙදරදී දානයක් වෙන්න හදනවා කියමු. ඔන්න දැන් කිරි ටික දාන්න හැදුවොත් එකපාරට වෙලා කියයි නෑ කිරි දාන්න එපා කියනවා. ගැළපෙන පිරිසක් නෙමෙයි. තෙලෙන් බදින්න හදන කියන්නේ දැන් බදින්න එපා මලෝපන් කියයි. එතකොට තමන් හිතන විදියට දෙන්න බෑ. එක්කක් යන පිරිසම අවුල් හදනවා. තමන්ට ගැළපෙන පිරිසක් එක්ක පින් කරන්න. ගැළපෙන පිරිසක් එක්ක පින් කරාම තමන්ට පිරිවර සම්පත් ලැබෙනවා. එයා තනි වෙන්නේ. මේ ජීවිතේ තනි වෙන්නේ නැහැ කියන්නේත් වටිනා එකක්. ගොඩාක් ගෙවල් නැත්තම් අම්මලා තාත්තලා තනි වෙනවා. දැන් දරුවෝ ඉන්නවා දරුවෝ සලකන්නේ. දරුවා ලේලි එක පුතා ලේලිගේ පැත්ත ගන්නවා. එක්ක දුව බෑනගේ පැත්ත ගන්නවා. එහෙම එක්ක බෑන කැමති නෑ මේ දෙමාපියන් සලකන්න දුව වික්කන් යනවා. තනි වෙනවා. එහෙම වෙන්නේ පිරිසක් එක්ක එකතු වෙලා පින් නොකිරීම. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ විදිහට පින් කරගන්න. දැන් අපි කිව්වා කරුණු 4ක්. පළවෙනි එක ආයුෂ. දෙවෙනි එක වර්ණය. තුන්වෙනි එක සැපය. හතරවෙනි එක යස. යස කිව්වේ පිරිවර සම්පත්. පස්වෙනි එක සුගතිය. සුගතිය කියන්නේ දෙවියන් අතර ඉපදීම. ඒකට උවමනා කරන්නේ මනාකොට තෙරුවන් සරණේ පිහිටීමයි. තෙරුවන් සරණේ මනාවකට පිහිටා හිටියේ නැත්තම් මරණාසන්න වෙනකොටම මේ මනුස්ස ජීවිතයේ ටික ටික ආයුෂ අඩු වෙනකොටම භූත ලෝකවල පහත් ලෝකවල ඉන්න තමන්ගේ ඥාති ලං වෙනවා. දැන් මේ ඥාති ලං වෙන ගැන ඔබට කියන්නම් පොඩි උදාහරණයක්. බුදුරජාණන් වහන්සේ ළඟට බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ දානේ දිනකොට අපි මේ මැරිච්ච සියලුම ඥාතීන් මේ දානේ පින අනුමෝදන් වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සුදුසු තැන අනුමෝදන් වෙයි නුසුදුසු තැන අනුමෝදන් වෙන්නේ නැහැ. එතකොට ඇහුවා භාග්‍යතුන් වහන්සේ නුසුදුසු තැන මොකක්ද කියලා. එතකොට කිව්වා දැන් ඔන්න මැරිච්ච ඥාතියා නිරේ නම් ඉපදිලා ඉන්නේ අපි මෙහෙ කරන පින අනුමෝදන් වෙන්නේ නැහැ කිව්වා. එයා නිරේ තියෙන දේවල් කාලා ඉන්නේ කිව්වා. මැරිච්ච ඥාතියා තිරිසං අපාය නම් තිරිසං මාළුවෙක් විලා නම් අපි මෙහෙ පින් දෙනවා අනුමෝදන් වෙන්නේ නැහැ. මේ මාළු ලෝකේ කන්න දේවල් කාලා ඉන්නවා. මැරිච්ච ඥාතියා ඒ වගේ ලෝකෙක ඉන්නවනම් එහෙම තමයි. ඊළඟට කිව්වා මැරිච්ච ඥාතියා මනුස්ස ලෝකේ නම් අපි මෙහෙන් තැන පින අනුමෝදන් වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ තියෙන දේවල් කාලා ඉන්නවා කිව්වා. එතකොට මැරිච්ච ඥාතියා දෙවියන් අතරේ නම් අපි මේ කන ඒව කන්න ඉන්නේ නැහැ කිව්වා. එයාට දිව්‍ය භෝජනෙහි පහළ වෙනවා. ඒව කාලා ඉන්නේ කිව්වා. මැරිච්ච ඥාතියා ප්‍රේතෙක් වෙලා ඉන්න ඕනේ. පරදත්ත උපජීවී ප්‍රේතෙක් වෙලා. ඒක තමයි සුදුසු දැන කිව්වා. එහෙම හිටියොත් එයා ඇවිල්ලා පින් ගන්නවා. ඒ පිනේ සැප වෙනවා. ඊට පස්සේ ඇහුවා ඒ ජානුසෝනි කියන බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ මැරිච්ච ඥාතියා අපි දානයක් දීලා පින් දෙනකොට ඒ ඥාතියන් නාවොත් වෙන ඥාතින් එනවා කිව්වා.
ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ වෙන ඥාතීන් ආවොත් බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ සංසාරේ බොහෝ ඥාතීන් ඉන්නවා. ආරංචියෙන් ඥාති එකතු වෙනවා කිව්වා. මමත් නෑදෑයෝ කියලා ආරංචියෙන් එකතු වෙනවා කිව්වා. මම යාගේ අසෝලා මටත් පිනක් ගන්න කියලා එකතු වෙනවා කිව්වා. දානයක් දෙන්නකොට මැරිච්ච ඥාතින් වෙනුවෙන්. මැරිච්ච ඥාතින් වෙනුවෙන් දානයක් දෙනකොට මෙයා මගෙත් අසෝලා කියලා එනවා. ඒ වගේ තමයි ඔබ මරණ ආසන්න වෙනකොට මෙයා ඉන්න ඕනේ මාත් එක්ක මෙයා මගෙත් අසෝලා කියලා මරණ ආසන්න වෙලා ඔබට ඇවිල්ලා අඬ ගසාවි. අහල නැද්ද ඒ වාසික අය කියනවා මරණ ආසන්න වෙච්ච අය කියනවා අසෝලා කතා කරනවා අසෝලා අඬ ගහනවා ඔක්කොම මැරිච්ච අයගේ නම් ලිස්ට් එක කියනවා. අසෝලා අඬ ගහනවා අසෝලා මට එන්න කියනවා. අසෝලා කියනවා ලෑස්ති වෙන දැන් කාලේ හරි කියලා. ඒ භූත ලෝකෙට අදින්නේ සුගතිය නෙමෙයි. සුගතිය දුර්ලභයි. මනුස්ස ලෝකෙ දුර්ලභයි. කලාම් දැන් ඉන්න මිනිස්සුන් මැරිලා ආයේ ලේසියෙන් මිනිසෙක් වෙන්නේ. ඊළඟට දෙවියන් අතර උපදිනවා කියන්නේ දුර්ලභයි. ඒ දුර්ලභ වූ දේ ලබා දෙන්න පුළුවන් අවබෝධයෙන්ම තෙරුවන් සරණේ පිහිටලා සිටියොත් ඒ සරණට හානි කරගන්න නැතුව ඉන්න ඕනේ. ඒකට ගොඩාක් උදව් වෙනවා මේ සරණ හානි කරගන්න නැතුව ඉන්න නම් අපිට මීදු මහරහතන් වහන්සේ ලබා දීපු ධර්මයේ නිර්මල ධර්ම නිසා බොහෝ දෙනෙක් සුගතිය උපන්නා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ 9ක් තියෙනවා. ඒ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේවමනසානම් බුද්ධෝ භගවා මේ ගුණ 9 විස්තර වශයෙන් ඉගෙනගෙන හිත පහදවා ගන්න මාන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ කාන්තිම මේ ගුණ යුක්තයි කියලා හිත පහදවා ගන්න. ඒ පහදවගෙන ඒ සරණීම හිත පිටවාගෙන ඉන්න. ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සසර දුකින් අත් මිදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන්නේ නිවන තියෙන්නේ කියලා හිත පහදව ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා විතරමයි සසරෙන් අත් මිදුනේ නිකිලෙසුනේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට එහෙම වුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් තාපසෙක් ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ අන්‍යාගම් වල අයත් මරුණාම දිව්‍යයන් අතර උපදිනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත මං ආපස්සට බලනවා දැන්. එකක් දෙකක් නෙමෙයි 91 කල්පයක් ආපස්සට බැලුවා. බලලා කිව්වා එක්කෙනෙක් දිව්‍යයන් අතර ඉපදිලා ඉන්නවා කියලා. ඒකේනත් පින්පව විශ්වාස කරලා ඒ විදිහට වැඩ කළ කෙනෙක් කිව්වා. දැන් බලන්න සුගතිය කොච්චර දුර්ලභද කියලා. වර්තමාන වෙද්දී නම් මේ සිංහලයා යන්නේ සුගතිය නෙමෙයි දුගතියමයි. රාවණේ කල්ල ගන්නවා. ඒ කියන්නේ යක්ෂයෙක්ගේ තුන්වෙනි පන්තියේ අසුර. ඊට පස්සේ ඒකේ හිත පිහිටුවා ගන්නවා. ආයේ තෙරුවන් සරණ කතාවක් නැහැ. සුගතියේ කතාවක් නැහැ. දුගතියමයි. මිනිසුන්ගේ ලේ මස් කන මලමිණී වල කුණු වෙන මලමිණී වල සැරවුරුරින් යක්කු තමයි ගොඩක් ඉන්නේ. ඔය යක්ෂ ලෝකෙට තමයි ඒ හිත පිහිටවන්නේ. රාවණ කිය. මරණින් මත්තේ ඒ වගේ තැනක උපන්න කාලෙට තේරෙවි අනේ මට සත්පුරුෂ ආශ්‍රයයක් ලැබුණේ නැහනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මාත් කිව්වනේ. මට මේ සරණේ පිටුවා ගන්න බැරුව ගිහින් මම මේ වෙන මොකද්ද මම මේ සරණ ගියේ අපිට යක්කු බොලව ගියේ මම මේ කී මම මේ කොහෙද ගියේ කියලා තේරෙවි මැරිලා හිට ගියපු කාලෙට. ඒ විශේෂ දන්න කෙනා දන්නවා ඒකේ භයානකකම. ඉතින් ඒ නිසා තෙරුවන් සරණේ මනාකොට හිත පිටුවා ගන්න.
තෙරුවන් සරණේ මනාකොට හිත පිහිටුවොත් එයා සුගතියේ විතරක් නවතින්නේ නැහැ. එයා සුගතියට යනවා. එයා අනුක්‍රමෙන් එයා ඒකේනා සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණය නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ නිසා පින්වත්නි මේ කියපු කතාවේ සාරාංශය මතක තියාගන්න. ආසම කරන දේවල් පහක්. ආයුෂ, වර්ණය, සැපය, යසස, සුගතිය. මේ ආසම කරන දේවල් පහක් ලබන පිළිවෙල මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ. ඒක තමයි ඔබට කියලා දුන්නේ මෙතෙක් වෙලා. මං හිතන්නේ අද බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ මෙතනට ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ළඟ ඉඳලා මම මේක කීවේ. ඔබ ඔක්කොම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආසාවෙන් හිටියේ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් අහන්නයි. ඒ නිසා අපි මේ ඇසූ ධර්මයේ පිළිසරණින් අපටත් ආයු වර්ණ සැප යස සුගතිය ලබන්ට ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරණම ලැබේවා කියලා හිතාගෙන කවුරුත් මේ විදිහට කියන්නේ ඒකාන්තයෙන්ම හොඳට හඬ නගා කියන්නේ ඒකාන්තයෙන්ම මාගේ දිවි තිබෙන තුරා බුදුරජාණන් වහන්සේ පමණක් සරණ යමි. ඒකාන්තයෙන්ම මාගේ දිවි තිබෙන තුරා ශ්‍රී සද්ධර්මය පමණක් සරණ යමි. ඒකාන්තයෙන්ම මාගේ ජීවිතය තිබෙන තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන පමණක් මම සරණ යමි. මම සරණ යමි. මම සරණ යමි. සාදු සාදු සාදු. කවුරුත් කියන්නේ අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳානෝද විස්කම් දෙව් පුතුද සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට දෙව් රජුද විරූඩක දෙව් රජුද විරූපාක්ෂ දෙව් රජුද වෛශ්‍රවණ දෙව් රජුද මේ සතර වරම් දෙවිවරු සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවිවරුද අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුද මේ සේනාසනයේ අරගත් දෙවිවරුද සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා. සාදු සාදු. අප සියලු දෙනාටද මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළ සියලු පින් බලෙන් මේ ලංකාවෙත් ලෝකේ දුක් විඳින ජනයාගේ කොරෝනා වෛරසයේ
ඉක්මනින්ම මේ වසංගතයෙන් දුර වෙලා සියලු ලෝ සත සුවපත් වෙත්වා කියලා සාදු කියනවා.